සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් මම SL Wiki YouTube channel එකෙන් අලුත් කතාවක් අරගෙන ආවා. අපි වැඩි මේ ගැන කතා කරන්නේ නැතුව බලමු කතාව මොකද්ද කියලා. නෙස්බිට් මහත්මියගේ අතුරුදහන් වීම තමයි අද කතාව. අපි බලමු කතාව කොහොමද ගලාගෙන යන්නේ කියලා. හෝම්ස්, ඔබේ ඔය පර්යේෂණ නම් මහ භයානක අනතුරුදායක බහුභූත වැඩක් කියලායි මට හිතෙන්නේ. මා කීවේ මගේ මිත්‍රයා ඉදී සිටි කටයුත්ත ගැන මාගේ අප්‍රසාදය පළ කරමිනි. වොට්සන්, සමහර කාරණා තියෙනවා සමහර මිනිස්සුන් හොඳින් දන්නා. තවත් සමහර ඒවා තියෙනවා වුන් කිසිත් නොදන්නා. මේ වෙලාවේ ඔබේ මේ ප්‍රකාශය අයත් වෙන්නේ මගේ දෙවනුව කී කාණ්ඩයට. ඒ කියන්නේ මා ඇසුවේ තරහිනි. ඒක බොහොම සරලයි. මගේ හිතවත් වොට්සන්, ඔබ නොදන්නා දේවල් ගැන කතා නොකර නිශ්ශබ්දව ඉන්නවා නම් මම වඩා කැමතියි. මොකද්ද මන් නොදන්නේ? ශල්‍ය වෛද්‍ය විද්‍යාව ගැන ඔබ දැනුමට මං ඉහළින්ම ගරු කරනවා වොට්සන්. ඊට අමතරව රසායන හා භෞතික විද්‍යාව, යුද්ධෝපක්‍රම, සංකීර්ණ ගිනි අවිභාවිතය ගැනත් ඔබට සෑහෙන දැනුමක් තිබෙන බවට සැක නැහැ. නමුත් සංගීත භාණ්ඩ නිෂ්පාදනය ගැන ඔබේ තියෙන දැනුම කොහොමද? ඔබට ඒ ගැන ගැඹුරු දැනුමක් ඇති කියලා මං හිතන්නේ නැහැ. මම කිසිවක් නොකිය නිහඬුවෙමි. අප දෙදෙනා අතර මෙවැනි බහින් බැස්වීමක් ඇතිවීමට හේතුව දැන් මම ඔබට විස්තර කරමි. බේකර් වීදියේ අපේ නිවහනේ තිබූ බඩු බාහිරාදී අතර හෝම්ස් ඉතා ඉහළින්ම අගය කළ වස්තුන් සමූහයක් විය. ඒ ඔහුගේ වයලීන් එකතුව අපරාධ පරීක්ෂණ වෘත්තියේදී ඔහුගේ මනසට ඇතිවන වෙහෙසින් මිදීවන ඔහු කළේ සංගීත වාදනයේ යෙදීමයි. වයලීන වාදනයට ඔහු අති දක්ෂයෙකු බවට සැකයක් නොවිය. ඊට අමතරව තවත් සංගීත භාණ්ඩ ගණනාවක් මිහිරි ලෙස වාදනය කිරීමටද ඔහුට හැකියාවක් තිබිණ. ඔහුගේ ප්‍රියතම වයලීනිය වූයේ හෝම්ස් පරණ බඩු කඩයකින් මිලදීගෙන තිබූ ස්ට්‍රැන්ඩිවේරියන් වයලීනියයි. ඊට අමතරව ක්‍රිමෝනා සහ අමටි ආදී වයලීන ගැනද ඔහු නිතර කතාබස් කළේය. මෙම වයලීන වලට අමතරව සම්පූර්ණයෙන් වඩනීම නොකළ වයලීන කීපයක්ද ඔහු සතුව තිබිණ. ඉතාලිය ෆ්ලොරන්ස් නගරයේ කාල්ට් බාන් සහ වොයිට් සමාගම මෙම වයලීන නිෂ්පාදනය කර තිබුණේ හෝම්ස් දුන් උපදෙස් වලට අනුකූලවය. පයින් සහ සයිකමෝ දැවයින් වයලීන සාදා ඔවුන් අදාළ තත් සහ අනෙකුත් උපාංග ඒවාට සවිකර තිබූ බව සැබෑය. එහෙත් ඒවාට වාර්නිස් ආලේප කර උපදමීමේ කටයුත්ත නිෂ්පාදක සමාගම මගින් සම්පූර්ණ කර නොතිබිණි. ස්ට්‍රැන්ඩිවේරියන් ආදී පුරාණ වයලීන නිෂ්පාදකයන් ඒවා උපදමීමට යොදාගත් සම්ප්‍රදායික වාර්නිස් වර්ග දැන් කාලයේ නිෂ්පාදක යොදා නොගත්හ. ඒ නිසා වයලීනයෙන් නිකුත් වන සංගීතය ගුණාත්මක බවෙන් පිරිහී ඇතැයි හෝම්ස් කීය. එබැවින් ඔහු විවිධ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරමින් වාර්නිස් වර්ග සාදා ඒවා නිම නොකළ වයලීන වලට ආලේප කළේය. ඔහු ඒ සඳහා යොදාගත්තේ ලින්සිඩ් තෙල්, කෝපාල්, මැස්ඩික්ගම්, ෂෙලැක්, ඇම්බර්, පුනිපර්, කැම්පර්, වෙනිස් ටර්පන්ටයින් ආදී රසායන වර්ග රාශියකි. අමු දැවේ මත තම සාදාගත් වාර්නිස් ආලේපකට ඔහුව වියලන තුළු බලා සිටියේය. එහෙත් ඉතාලිය වැනි වැඩි උෂ්ණත්වයක් ඇති රටවලදී මෙන් ලන්ඩනයේදී වාර්නිස් ඉක්මනින් වේලී ගියේ නැත. ලන්ඩනයේ තිබූ අධික සීතල මෙන්ම වැඩි ආර්ද්‍රතාවයන් එයට හේතු වන්නට ඇතැයි මම විශ්වාස කරමි. එවිට නොවිසලිමත් වූ මගේ මිත්‍රයා සිදු කළේ කුමක්ද? එදා හඩ්සන් මහත්මිය සේවිකාව සමග විලඳපොළට යන තුරු ඔහු බලා සිටියේය. වාර්නිස් ආලේප කළ වයලීනයක් ඔහු හඩ්සන් මහත්මිය කේක් සහ පුඩින් සාදන පෝර්ණුව තුළ අඩු උෂ්ණත්වයක තබා පෝර්ණුවේ ගිනි දැල්ල ක්‍රියාත්මක කළේය. නමුත් වයලීනයේ සිදුරු වැසීම සඳහා ඔහු ඇලවූ පටි ඉවත් කිරීමටද ඔහුට අමතක විය. උෂ්ණත්වය ඉහළ යද්දී වායු ප්‍රසාරණය පිළිබඳ භෞතික විද්‍යාත්මක සිද්ධාන්ත සනාථ කරමින් වයලීනය පෝරණුව තුළදී පුපුරා ගියේය. හඩ්සන් මහත්මිය ආපසු පැමිණීමට පෙර වයලීනයේ ලොකු කැබලි පෝරණය ඉවත් කිරීමට හෝම්ස් හැකි වූ බව ඇත්තකි. නමුත් ප්‍රශ්නය ඇතිවූයේ හඩ්සන් මහත්මිය දා රාත්‍රියේ ඇගේ මුතුරියන් වෙනුවෙන් රාත්‍රී භෝජනයක් පිළියෙල කළ විටයි.
ඇගේ යෝක්ෂරේ පුඩි මේ සුවඳ ට්‍රිකට් පිත්තක සුවඳට සමාන බැව් මිත්‍රියක පැවසූ විට රහස හෙළිවිනි. ඒ 82 අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ සැඳෑවකි. කලින්දා තම පරීක්ෂණය අසාර්ථක වීමට හේතුව හෝම්ස් මා වෙත පැහැදිලි කරමින් සිටියේය. අපගේ කතා බහට බාධා පැමිණුණේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව අමිත්තකු අපේ විසිත්ත කාමරයට කඩා වැදුණු විටයි. හුස්මක් කටක් ගැනීමට මෙන් මොහොතක් බලා සිටි ඔහු පළමුවෙන් කෙලින් අපෙන් සමාව අයදීමයි. මම මේ විදියට ආවෙක් ගැන මට සමාව වෙන්න හෝම්ස් මහත්මයා. ඔබ මාව අඳුරන්නේ නැති බව ඇත්තයි. ඒ වුණත් ඔව් අඳුරන්නේ නැති වුණත් ඔබේ නම දන්නේ නැති වුණත් මම ඔබ ගැන තොරතුරු සුවල්පයක් දන්නවා. ඒ කොහොමද? අමුත්තා විමසුවේ පුදුමයෙන්. මීට කලින් කවදාවත් අපු හම්බෙල නැති බව මට විශ්වාසයි. අනික් අතට මං සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුත් නෙවෙයි. හොඳයි කියන්න බලන්න. මොනවද ඔබ මං ගැන දන්නේ? හෝම්ස් අමුත්තාට තමා ඉදිරියේ අසුරෙන් හිඳ ගැනීමට සලස්වා තම සුපුරුදු අසුනේ හිඳගෙන පයිප්පේ දල්වා ගත්තේය. අනතුරුව මිනිත්තුවක් දෙකක් නිහඬව අමුත්තා ලෙස බලා සිටි හෝම්ස් කතාව ඇරඹීය. මහත්මයා, ඔබ මෑත කාලයේ ධනවතුක බවට පත්වී සිටින බව ඇත්තයි. හෝම්ස් කීය. නමුත් මෑතක් වනතුරුම ඔබ කය වෙහෙසවා දෑතේ මහන්සියෙන් රැකියාවේ යෙදුණු කෙනෙක්. ඔබේ පිටකොන්දේ තිබෙන අසනීපයක් නිසා ඔබ වරින් වර වේදනාව විඳිනවා. ඔබ බොහොම ආදරය කරන ස්පැනියල් වර්ගයේ බල්ලෙකු ඔබ සතුව ඉන්නවා. මද වේලාවක් නිහඬව පයිප්පේ උරුමින් සිටි ඔහු යලිත් කතාව ආරම්භුවේය. ඔබට ආදරවන්ත බිරිඳක් ඉන්නවා. ඔබ පදිංචි මෙතනට 70ක්ම 10ක් පමණ දුර තැනක. අද ඔබගේ උපන්දිනය වෙන්නත් පුළුවනි. දෙයියන්ට ඔප්පෙච්චාවේ. මොහොතටපත් අමුත්තාට කෑ ගැසින. ඔබ කොහොමද මේ දේවල් දැනගත්තේ? මං ඒවා දැනගත්තේද? හෝම්ස් කීවේ තප්පර කීපයක නිහඬතාවයේ පසු සිනාසමිනි. මං ඒවා තේරුම් ගත්තේ නිරීක්ෂණය වගේ. ඔබේ දෑත්වල සහ ඇඟිල්වල හැඩයත් අත්තේ රළු බවත් මට පැහැදිලිව පෙනෙනවා. ඒ කියන්නේම දිගු කලක් දෑතේ මහන්සියෙන් වැඩ කළ කෙනෙක්. නමුත් මෑත කාලයේ දෑත්වල සම ගෙවී ගිය බවට ලකුණු නැහැ. ඒ යථා තත්ත්වයට පත්වී තිබෙනවා. අවුරුද්දක් හෝ දෙකක්වත්. ඔබ අසුනේ හිඳගත්තේ ඉතා අසාමාන්‍ය ආකාරයට. ඒකට හේතුව පිටකොන්දේ ආබාධයක් විය හැකියි. ඊළඟට මට දැනුණා ස්ලෝන් ලිනමයිට් සුගන්ධය. මගේ හිතවත් මිත්‍ර මේ දොස්තර මහත්තයා කොන්දේ කැක්කුමට ස්ලෝන් ලිනමයිට් නිතර නිර්දේශ කරන ඖෂධයක්. ඊළඟට මං කියව යුතුයි ඔබ හොඳ ඇඳුම් වලින් සැරසී සිටියත් ඔබේ කලිසමේ ස්පෙනියල් වර්ගයේ බල්ලෙකුගේ ලෝම ගස් කීපයක් රැඳී තිබෙනවා. ඔබ හැඳ පැළඳගෙන ඉන්නේ මොකක් හෝ උත්සවයකට නැත්නම් සාදයකට සූදානමින්. අමුත්තම් පිළිගැනීමට ඇඳ පැළඳගත් ගෘහමූලිකයා පළිදෙන කානේෂන් මල තවමත් ඔබේ කබායේ දකින්න පුළුවනි. මං හිතන්නේ ඔබ යලිත් වරක් ආපසු ඒ උත්සවයට යාමට බලාපොරොත්තු වෙනවා. ඔබ පවුලේ ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමග ඔබේ උපන්දින උත්සවය පවත්වමින් සිටියේ. අපේ අමුත්තාගේ මුව විවර විය. මේ කිසිවක් විශ්වාස කරගෙන නොහැකි වූවත් මෙන් ඔහු බලා සිටියේ මවිතටපත් අවුරුනි. මහත්මයා, අමුත්තා කීය. හැඳ සිටින ඇඳුම් පැළඳුම් දිහා බලලා ඔය තරම් කාරණා කියන්න පුළුවන් බවක් මම දැනගෙන හිටියේ නෑ. මගේ නම ඔස්වල්ඩ් චෙම්බර්ස්. මහත්මයා, ඔබේ ඔරලෝසුව දිහා බැලුවාමයි මට පේන්නේ. ඔහු කීවේ ගින උදුන් පඩිය මත තිබූ ඔරලෝසුව දෙස බලමිනි. මට එච්චර වෙලාවක් ඉතිරි වෙලා නෑ. මං හිතන්නේ මහා බරපතල භයානක ගැටලුවකට මුහුණ දීලා ඒ විසඳාදිය සඳහා මාගේ නිවසට පැමිණෙන මෙන් මං ඔබට ආයාචනා කරනවා. චෙම්බර්ස් මහත්මයා, හෝම්ස් කීය. මට එන්න බැරිකමක් නෑ. නමුත් මා එන්නේ මගේ මිත්‍ර දොස්තර වොට්සන් එහි පැමිණීමට ඔබ අවසර දෙනවා නම් පමණයි. පරීක්ෂණය පවත්වා ගැටලු විසඳීමේදී ඔහු තමා මට උදව් වෙන්නේ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. අමුත්තා කීය. අප සමග පැමිණෙන මෙන් දොස්තර වොට්සන්ට මං ආයාචනා කරනවා. දැන් ඉතින් අපි ඉක්මන් කරමු. අපි ගමන් කරන අතරේදී මම ඔබට කියන්න මම මුහුණ දී තිබෙන ප්‍රශ්නේ. කුලීරියක් ඇදවාගෙන අපි වහා පිටත් වී ගියමු. පැරණි නිවසක් වූ චේම්බර්ස් නිවස පිහිටා තිබුණේ සෙන්ට් ජෝන්ස් වුඩ් හි
ඩියුක් ඇවනූ මියස් නම් පෙදෙසේය. අමුත්තා තම ගැටලුව අපට පැවසුවේ අපි එසේ යන අතරතුරදීය. හෝම්ස් මහත්මයා, ඔබ කිව්වා හරි. අද මගේ උපන්දිනය. එහෙම දවසකදී මම මුණ දීලා ඉන්නේ මහා බරපතල ගැටලුවකට. ඒ හිදුවීම ඔබට විශ්වාස කරන්නත් අමාරුයි. මම මගේ උපන්දින උත්සවය සෑම අවුරුද්දකම ඉතාම ඉහළින් පවත්වන්නේ නැහැ. මෙවරේ උත්කර්ෂවත් ආකාරයෙන් ඉහළින් පැවැත්විය යුතු බව යෝජනා කළේ මගේ බිරිඳ. බොහෝ කාලයක් තිස්සේ අපට හමු නොවුණු අපේ ඥාතීන් සහ අපේ හිත මිත්‍රයන් එකට කැඳවිය යුතු බව යෝජනා කළෙත් ඇය. අමුත්තන් සමග ගත කරන සැන්දෑවරුව විනෝදයෙන් ගෙවන එකක් කළ යුතුය කියා අපට කල්පනා වුණා. ඉතින් අමුත්තන් විනෝදමත් කිරීමට ඉන්ද්‍රජාලිකයෙකු හෙවත් මැජික් කාරයෙකු ගෙන්වා ගත්තොත් අපූර්ව නේද කියා මට හිතුණා. මගේ බිරිඳත් ඊට එක හෙලා කැමති වුණා. ඔහුගේ නම බෙල්මොන්ඩෝ. පුවත්පත් ඔහු හඳුන්වා තිබුණේ ඉතාලිය සිට පැමිණි මැජික් ශූරයා ශ්‍රේෂ්ඨ බෙල්මොන්ඩෝ යන නමින්. මං ඔහු ගැන තොරතුරු එච්චර දැනගෙන හිටියේ නෑ. නමුත් ඔහු යුරෝපා මහද්වීපය පුරා සංදර්ශන පැවැත්වූ ජනප්‍රිය මැජික් ගුරුවරයෙක්. මේ ඔහු එංගලන්තයට පැමිණි පළවෙනි වතාවලු. මාත් මාගේ බිරිඳ සැන්ඩ්‍රාත් මේ උත්සවයට ලකලෑස්ති වුණේ සති ගණනක ඉඳලා. හිතවතුන් කවුරුත් මග හැරෙන්නේ නැති වෙන්න අපි නාම ලේඛන සකස් කළා. සමහර නෑදෑයි මිත්‍රයන් අපට අවුරුදු ගණනාවකින් හමු වෙලා තිබුණේ නෑ. කිසිම තැනක වැරද්දක් නොවන විදිහට හැම දෙයක්ම හරියාකාරව ඉටු කරනවා දකින්නයි අපේ බලාපොරොත්තු වුණේ. නමුත් අන්තිමේදී අපි මුහුණ දුන්නේ බරපතල අවාසනාවන්ත තත්ත්වයකට. මුලදී හැම දෙයක්ම නිසලෙස සිදු වුණා. එනවා කියා දෙන්නු අය වෙලාවටත් කලින්ම ආවා. මගේ ඥාති සොයුරෙක් ඔහුගේ මව්පියන් හා දරුවන් සමග මෙම උත්සවයට ආවේ අයර්ලන්තයේ ඉඳලා. මගේ බිරිඳගේ පරණ මිතුරියක වන කැති නෙස්බිට් මහත්මිය දැන් දිගු කාලයක ඉඳලා ඉන්නේ අසනීපෙන්. නමුත් ඒ ගැනත් නොතකා අය ඇගේ සැමියා පෝල් නෙස්බිට් සමග මේ උත්සවයට ආවා. ඉතින් මොකද්ද ඇති වුණු ප්‍රශ්නය? බොහොම විමසුවේ නොවිසිල්ලනේ. මං ඔබට කිව්වා වගේ සාදේ අරබනේ ඉතාම විශිෂ්ට ආකාරයෙන් අමුත්තා කීය. කෑම ಜಾති ඕනෑ තරම් බීමට වයින් වර්ග ගණනාවක් තිබුණා. කවුරුත් කාලය ගත කළේ විනෝදයෙන්. මේ සතුට හා විනෝදයේ පැවතුණු ටික වෙලාවයි. ඒ මැජික් ශූරයා බෙල්මොන්ඩෝ ඔහුගේ මැජික් සංදර්ශනය පවත්වන තුරු විතරයි. මං එහෙම කිව්වම ඔබ පුදුම වේවි. ඒක හරි පුදුමයක් නේ. මං කිව්වේ පුවත්පත්‍ර සඳහන් වුණේ ඔහු අති දක්ෂ ඉන්ද්‍රජාලිකයෙක් කියලා. ඔව්. එහෙම පුවත්පත්වල පළවුණු බව ඇත්ත. නමුත් ඔය බෙල්මොන්ඩෝ මගේ උත්සවය විනාශ කළා. මට එරෙහිව නීති මාර්ගයෙන් ක්‍රියා කරන බවට දැනටමත් තර්ජනයක් ඇවිත් තියෙන්නේ. හෝම්ස් මහත්තයා මට පිහිට වෙන්න. නැත්තම් මම නවතින්නේ හිරගෙදර. ඊට වඩා ඉවසන්න බැරි ලැජ්ජාව. චේම්බර්ස් මහත්මයා පත්විය තත්ත්වය මට පුළුවන් තේරුම් ගන්න. මට හැමදේම කියන්න. සිද්ධීන් වුණු ආකාරය පිළිවෙලින් කියන්න. ඔහු මුලින් කළේ බොහොම සරල මැජික් කීපයක්. කාඩ් කුට්ටම කොළ කරන විද්‍යා, ස්ටොප් එකකින් හා පැටවුම් ගැනීම, හිස් පෙට්ටියකින් පලාපොළවුන් එළියට ගැනීම වගේ ඒවා. ඊළඟට ඔහු වඩා සංකීර්ණ විද්‍යා පටන් ගත්තා. ඔහුට සිටින ඉතාම රූමත් තරුණ උදව්කාරියක්. මිනි පෙට්ටියක් වෙන දිගු පෙට්ටියක අයව දමලා පියන වහලා පෙට්ටිය මැදින් කියතකින් කැපුවා. ඒ කෑලි දෙක දෙපසට කළාම හිස පැත්තේ කැබැල්ලෙන් එක් සිදුරකින් ඇගේ හිසත් අනෙක් කැබැල්ලේ සිදුරෙන් ඇගේ කකුල් දෙකක් දකින්න ලැබුණා. පසුවේ කොටස් දෙක එකතු කරලා පියන ඇරියාම ඇය පෙට්ටියෙන් එළියට ආවේ නිරුපද්දිතව. අපේ අමුත්තන් අපමණ සතුටටපත් වෙලා මටත් සැන්ඩාටත් හරියට ස්තුති කළා. මීළඟට තමයි මැජික් සංදර්ශනයේ අවසාන ජවනිකාව හෙවත් අවසන් අංගයේ තිබුණේ. මේ හදා සිය කැමැත්තෙන් කවුරු හරි අමුත්තෙකුට ඉදිරිපත් වෙන මෙන් බෙල්මොන්ඩෝ මැජික් ශිල්පියා ඉල්ලීමක් කරා. මේ ඉල්ලීම කළ වහාම එක් ක්ෂණයකින් ඉදිරිපත් වූයේ කවුද? ඒ මම ඔබට කලිනුත් නම සඳහන් කළ කැති නෙස්බිට් මහත්මිය. මගේ බිරිඳගේ මිතුරිය. කාලයක් තිස්සේ අසනීපෙන් පසු වුණ අය මේකට ඉදිරිපත් වීම ගැන ඇගේ සැමියා කැමති නොවන බව අපට තේරුණා. ඔව් ඒ ගැන ඇයට යම් යම් දේ කිව් බව කවුරුත් දකින්න ඇති. නමුත් කැති ඒ ගැන තැකීමක් කළේ නැහැ.
අනෙක් අමුතුන් නම් ඇය ධර්මවත් කරමින් නොයෙක් දේ කිව්වා. මුලින්ම විද්‍යාකාරයා ඇයට නියම කළා තිරයක් පිටපසට යන ලෙස. මීළඟට ඔහු රන්වන් පාට රෙද්දකින් ඇය ආවරණය කළා. ඉන්පසු ඔහු රෝද සවිකර කළු පාට පෙට්ටියක් ඇය සිටි තැනට තල්ලු කරගෙන ආවා. ඒක අඩි 5ක් 6ක් උස අඩි 2ක් පමණ පළල ඒ තරමට ගැඹුරු පෙට්ටියක්. ඊළඟට ඔහු පෙට්ටිය අනිත් පැත්ත හරවලා අපට පෙන්නුවා. එහි අඩියේ රහසට දොරක් නොමැති බව. ඉන්පසු ඔහු ඇයට ඇරුම් කළා මේ පෙට්ටිය ඇතුළට පිවිසෙන්න. ඇය ඊට එකගුණේ කිසිම කැළඹීමකින් හෝ බයකින් තොරව. මේ වේලාවේ ශාලාවේ මද අඳුරු බව තිබුණු බව ඇත්තයි. නමුත් ඇය සිටියේ සතුටෙන් බව නම් අපට පැහැදිලිව පෙනුණා. ඇය ඇතුළේ සිටියේදී විද්‍යාකාරයන් පෙට්ටිය දොර වසා දැමුවා. මීළඟට ඔහු පෙට්ටිය රවුම් කීපයක් කැරකුවේ ඒ කාටත් පැහැදිලිව දැක ගැනීමට හැකිවන ලෙස. ඉන්පසු ඔහු අතරගත්තා කඩු 5කට නොඅඩු ප්‍රමාණයක්. ඒවා ඔහු පෙට්ටිය තුළට යැවුවේ එහි අනෙක් පසින් කඩුවල තුඩු මතුවෙන අයුරෙන්. රස්ස සිටි අය අතරින් බොහෝ දෙනෙක් බීතිටපත් වෙලා ඔවුන්ගේ විවරුණු කටවල් වලින් හුස්ම හෙළට ඇඳුණා. ඊළඟට ඔහු මොකද කළේ? ඔහු පෙට්ටිය දොර විවෘත කළා. අප දුටුවා ඇතුළ සම්පූර්ණයෙන්ම හිස්. කවුරුත් අත්පුලසන් දුන්නා. ඇය කොහොමද වහලා තිබුණ පෙට්ටියෙන් එළියට ගියේ? පෙට්ටියේ මුදුන සහ පැති ඔක්කොම තිබුණේ අපට පෙදෙන ආකාරයට. ඒකේ පිටුපසට හේතු වෙලා මැජික් කාරයා සිටියා. ඇයට යන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. මගේ ගෙදර ওই කාමරයේ කිට්ටුවකවත් සැගවුණු කාමර හෝ දොරවල් නොමැති බව මට හොඳටම විශ්වාසයි. මේක නම් හැබෑම ඉන්ද්‍රජාලික වැඩක්. මීළඟට ඔහු පෙට්ටිය තුළට යවූ කඩු ඔක්කොම ඉවත් කළා. පෙට්ටිය දොර අපදෙසට හැරවූ ඔහු ඉඟි කළේ නෙස්පිට් මහත්මියක ඇතුලේ ඉන්නා බව හඟවමින් ඔහු එදුර විවෘත කළේ ජයග්‍රහණ සිනාවක් පාමින්. නමුත් එතකොට අපිට දකින්න ලැබුණේ ඒක ඇතුළත තවමත් හිස් බව. ප්‍රේක්ෂකයන් හිතුවේ මැජික් කාරයා තමන්ගේ කටයුත්තට තවත් ඉදිරි පියවරක් තබමින් නෙස්බිට් මහත්මිය සාලේ කොහෙන් හරි මතු කර ගනීවි කියලායි. නමුත් ඒ දේ සිදු වුණේ නැහැ. කොහේ හරි තැනක ලොකු වැරදීමක් සිදු වී ඇති බව කාටවත් තේරුම් ගියා. නෙස්බිට් මහත්මයා හරි කලබලයටපත් වුණා. තම බිරිඳ වහාම ආපහු ගෙන්වා දෙන්න මෙන් ඔහු මැජික් කාරයාට තර්ජනය කළා. නමුත් ඊට පෙච්චාල ශ්‍රේෂ්ඨ බෙල්මන්ඩෝ මොකද කළේ? කොනවාත්මා මහඩා වැළපුණා. හරි පුදුමාකාරයි. මට කියවෙන්නේ. මොකද දැන් එහි තිබෙන තත්ත්වය? මහත්වරණි, චේම්බර්ස් මහත්තයා කීය. මම ඔබට විස්තර කළේ මීට පැයකට කලින් එතන තිබුණු තත්ත්වය. නෙස්බිට් මහත්මයාට මැජික් කාරයාගේ බෙල්ල මිරිකා දවන්න ඉඩ නොදී අප ඔහු පාලනය කරගෙන ඉන්නේ බොහොම අමාරුවේ. මේ ප්‍රශ්නය වහාම निराකරණය නොකළහොත් මට විරුද්ධව නඩු පවරා මාව හිරේ යවන බවට පෝල් නෙස්බිට් මට තර්ජනය කරනවා. අපි හිතුවේ මේ ගැන වහාම පොලිසියට යන්න. ඊළඟට මේවා පත්‍රවල පළ වෙලා මහා හුටපටයක් බවට ප්‍රචාරය වෙනවා. මගේ බිරිඳ මෙහෙම යෝජනාවක් ගෙනාවා. අපි පුළුවන් හැම විදිහකින්ම මේ ගැන හොයලා බලමු. ඒ හැම එකක්ම අසාර්ථක වුණොත් පොලිසියමු. ඒක හොඳයි. මාත් එකක වුණා. ෂර්ලොක් හෝම්ස් කියලා මහත්මයෙක් ඉන්නවා බේකර් වීදියේ. මේ වෙලාවේ එහෙම කිව්වේ පෝල් නෙස්බිට්. මගේ බිරිඳ හොයන වැඩේ බාර දෙනවා නම් දිය යුත්තේ ඔහුට. නෙස්බිට් එහෙම කිව්වා මිසක් ඔබේ නම මම මීට පෙර අහලා තිබුණේවත් නැහැ. මහත්මයා හෙට උදේ වෙනකොටවත් මේ අභිරහස හෙළි කර ගැනීමට බැරි වුණොත් අපට සිදු වෙනවා පොලිසියට දැනුම් දෙන්න. ඩියුක් ස්ට්‍රීට් මියුසි නිවස වෙත අපි ළඟා වූ චේම්බර්ස් යුවලගේ අමුත්තම් පුටුවලට වී කලකිරුණු අයුරින් සිටියේ අපට දැක ගන්න ලැබින. සාලේ එක් කෙළවරක වූ පුටුවක වී සිටි කුඩා සිරුරක් තිබූ පුද්ගලයෙකි. ලොකු ලේන්සුවක් මුහුණට තද කරගෙන ඔහු හඬමින් සිටි ගසමිනි. ඒ මේ මොහොතේ කාගේ සප්පසාදයට පත්සර ඉන්ද්‍රජාලික බෙල්මොන්ඩෝ මොහු බව අපට අසන්නට ලැබින. නෙස්බිට් මහත්මයා චේම්බර්ස් කීවේ හෝම්ස් සහ මහවුඩ් හඳුන්වා දෙමිනි. මේ තමයි ඔබ කිව්ව රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මහත්මයා සහ ඔහුගේ උදව්කාරයා. එතුමා මෙහි ඇවිත් ඉන්නවා. එතුමා ආවේ මොකටද කියන එක මම දන්නවා. නෙස්බිට් මහතා කෝපාස්ට හදකින් කීවේ ගෙමියාගේ කතාවට බාධා කරමින්. ෂර්ලොක් හෝම්ස් මහත්මයා මම ඔබට එකක් කියන්න. මගේ බිරිඳ වහාම සොයා දෙන්න ඔබට හැකි වුණොත් ඒ හැම දිනකගේම වාසනාවක්.
එම බැරි වුණොත් එහෙම බැරි වුණොත් ඇතිවන ප්‍රතිඵල ඉතාම භයානක වේ. ඔහු මෙහි ප්‍රකාශය කළේ දකුණු අතේ දැමගිරි ඔසවා අප සෑම දෙනෙකුටම තර්ජනය කරන ආකාරයෙනි. කාන්තාව අතුරුදහන් වූ මැජික් පෙට්ටිය ඉන්පසු අපට පෙන්වන ලදී. ඕනෑම මැජික් කරුවෙකු ළඟ දක්නට ලැබෙන ආකාරයේ පෙට්ටියක් වූ එය තුනී ලෑලි වලින් සාදා ඇතුළත හා පිටත කළු කඩදාසි අලවා තිබිණි. හෝම්ස් මද වේලාවක් එය පරීක්ෂා කළේය. මීළඟට තමා මැජික් කරුවා සමග වචන කිහිපයක් කතා කිරීමට කැමති බව චේම්බර්ස් මහතා දැනුම් දුන්නේය. එයා කතා කළ කිසි වැඩක් නෑ දෙමිහ කීය. එයා ඉතාලි භාෂාවෙන් මොනවද දොඩවනවා. ඊළඟට අපෙන් සමාව අයදිනවා. මේ අහනවා මිනිස්සුયો. හෝම්ස් කාරණක ස්වභාවයෙන් කිව්වේ මැජික් කරුවාලට ලං වී ඔහුගේ මූණ දෙස කෙලින් බලමින්. අපි හැමෝම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන ඉන්න බව ඔබට අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ. එයාගේ නෝනව හොයා නොදුන්නොත් නෙස්පිට් මහත්මයාගේ ලේසියෙන් අතාරින්නේ නැහැ. අපි කී දිනකට වෙඩි තියලා මරලා දාවිද මන් දන්නේ නැහැ. ඔබ විද්‍යාවලිය යොදා ගන්න ඉන්ද්‍රජාලික ක්‍රම හා ප්‍රයෝග ගැන මොහොතකට අමතක කරන්න. ඇත්ත හෙලි කරලා අපට උදව් කරන්න. මේක දැන් විසඳාගත්තොත් අපි හැම දිනෙකටම සන්තෝෂයෙන් ගෙදර යා හැකි. ගිය දේවල් අමතක කරලා. සමා වෙන්න මට සමා වෙන්න. ඔහු කීවේ හිස නම ආචාර කරමින්. මට මේ කිසි දෙයක් තේරුම් ගන්න බෑ. කෙසේ වෙතත් තම ඉන්ද්‍රජාලික රහස් කිසිවක් අපට හෙළි කිරීමට සූදානම් බවක් නොපෙනී. හෝම්ස් මීළඟට තම අවධානය යොමු කළේ මැජික් සංදර්ශනය පැවැත්වූ ස්ථානය වෙතය. ජෝර්ජ් රාජ සමයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදිකරන ලද විශාල පැරණි නිවසක් වූ මෙය දැන් තරමක් අබලන්ව පැවති බව පෙනින. කෙසේ වෙතත් සංදර්ශනය පවත්වා තිබුණේත් අමුත්තන් අසුන්ගෙන තිබුණේත් ප්‍රමාණය විශාල තැනක් වූ විචිත්ත කාමරයය. මැජික් සංදර්ශනය පැවැත්වන ශාලාවේ අද්භූත පෙනුම ගෙන ඒම සඳහා ශිල්පියා විසින් නොයෙක් වර්ණවල තිරරෙදි රාශියක් යොදාගෙන තිබිණි. විචිත්ත කාමරයේ ඉදිරි අර්ධයේ තැනින් තැන කළු, තද නිල්, දුඹුරු හා රතු මිශ්‍ර දුඹුරු ආදී වර්ණවල නොයෙක් ප්‍රමාණයේ තිරරෙදි යොදා විචිත්ත කාමරයේ කොටස් වලට වෙන්කොට තිබූ බව අපි දුටුවෙමි. මේ සියල්ල පරික්ෂා කළ මාගේ මිත්‍රයාගේ මීළඟ පියවර වූයේ පැමිණ සිටි අමුත්තන්ගෙන් ප්‍රශ්න කිරීමය. ඔහු එහදා වෙනම කාමරයක් යොදාගත් අතර මමත් චේම්බර්ස් මහත්මයාත් හෝම්ස්ට හවුල් වීමු. කොයිතරම් හාරහාරා ප්‍රශ්න කළත් කාටත් කීමට තිබූ කතාව එක සමාන වේ. ඉන්ද්‍රජාලික ලෙස බෙල්මෙන්ඩෝට තිබූ දක්ෂතාවය මෙයින් තහදුරටත් තහවුරු විය. නෙස්බිට් මහත්මයා, ඔබේ බිරිඳ සොලගෙන මට අඩු කරන්නේ තව පැය 12ක්වත් අවශ්‍යයි. හෝම්ස් කීවේ සම්මුඛ පරීක්ෂණය අවසන් කළ පසුවය. මහත්මයා, නෙන්බිස් මහත්මයා කීය. මං ඔබට බැගාපත්ව ආයෝජනා කරනවා කැමති මුදලක් අය කරන්න. ඒකට කමක් නෑ. මට මගේ බිරිඳ හොයලා දෙන්න. ඇයි රෝගී තැනැත්තියක්. දිනපතාම සහ දවසට 3 වරක් ඇය ලබාගත යුතු ඖෂධ තියෙනවා. ඒවා නිසිලස ගන්න බැරිුණොත් ඇයට මොකකින් මොකක් වේවිද කියලා මට හිතා ගන්නවත් බෑ. ඔහු කීවේ හෝම්ස්ගේ දෑත් අල්ලා ගනිමිනි. තමා ඉක්මනින් ආපසු එවන බලාපොරොත්තු වන බැව් කී හෝම්ස් නිවසෙන් එළියට බැස්සේය. චේම්බර්ස් නිවසෙන් පිට වී අපි කුලියරියක නැගුණෙමු. හෝම්ස් එහි රියදුරාට දැනුම් දුන්නේ අප බ්‍රික්ස්ටන් වෙත ගෙන යන ලෙසය. මේ වෙනුවට බොහෝ සෙයින් රෑබෝ වී තිබිණ. බේගර් වීදිරි යනු වෙනුවට ඔහු බ්‍රික්ස්ටන් වෙත යන්නේ ඇයිද යන්න මට සිතා ගැනීමට නොහැකි විය. කුලියරිය නවත්තන ලද්දේ බ්‍රික්ස්ටන්හි කඩවීදියේ යකඩ බඩු හා තීන්ත අලෙවි කරන වෙළඳසලක් අසලය. මන් දන්නවා මේකේ අයිතිකාරයා. ඔබේ පරණ අනුග්‍රහයක බව මම කියවෙමි. ඒ වුණත් මේ රෑ සාප්පු වහලානේ. ඒකට කමක් නෑ වොට්සන්. මගේ මිත්‍රයා මට කියලා තියෙන්නේ මේ වගේ හදිසි වුමනාවක් වුණොත් රාත්‍රී කාලේ වුණත් ආවට කමක් නෑ කියලා. ඒ වෙනුවට මධ්‍යම රාත්‍රිය ළඟ වී තිබූ බැවින් වෙළඳසීමියා අවදි කර ගැනීමට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු විය. ඔහුට තම සේවකයා අවදි කර ගැනීමට ඊටත් වඩා පහසු විය. අන්තිමේදී හෝම්ස් මිලදී ගත්තේ හදිසියකදී අත්‍යවශ්‍ය වන දේවල් නොවේ. ලෑලි වලට ආලේප කරන කළු පැහැති තීන්ත, කුඩා ඇන, උපදැමූ වාණි වලින් සෑදූ සිලින්ඩරයක්, ලොකු කැටපතක්, ප්‍රමාණයෙන් විශාල ඝනකම් වීදුරු තහඩු කීපයක් ආදී දේවල් එම භාණ්ඩ අතර විය. මොනවද හෝම්ස් ඔබ මේවායින් කරන්න බලාපොරොත්තු වෙන්නේ? ගැඹුරින්ම කල්පනා කරමින් සිටි ඔහුට මගේ ප්‍රශ්නය ඇසුණු බවක්වත් නොපෙනිනි. මද වේලාවක් බලා සිටියෙමි. හෝම්ස්ගෙන් පිළිතුරු ලැබුණේ මායම ප්‍රශ්නය තවත් වරක් ඇසු විටදීය.
මට තවත් කාලියවමනායි. එතකොට හැම දෙයක්ම තේරුම් ගන්න බැරි වෙන එකක් නැහැ. නිවසට පැමිණ රාත්‍රී ආහාරය ගැනීමෙන් පසුවද ඔහු දිගින් දිගටම කල්පනා කරමින් සිටියේය. පයිප්පේ කෝව පිළිතුරු කොට අලුතෙන් දුම් කළ පුරවාගත් අයුරින් මම එක් කරුණක් තේරුම් ගතිමි. එනම් ඔහු රාත්‍රිය පුරා තම සුව පහසු අසුරට වී කල්පනා කරමින් සිටීමට අපේක්ෂා කරන බවයි. ඔහු මහා අවදි කරන විට මට තදින් නිින්ද ගොස් තිබිණ. වොට්සන් නැගිටින්න මට ඔබේ උදව්ව අවශ්‍යයි. ඒ වෙනකොට වෙලාව පාද 3 පමණ වී තිබූ බව මම දුටුමි. සිත කාමරයේ ගෑස් පාන දැල්වා තිබීම නිසා එළියක් තිබිණ. එහෙත් නිවසෙන් පිටත තවමත් අන්ධකාරයේ. සිත කාමරය තුළ මට දකින්න ලැබුණේ අපූර්ව ඇටෝමකි. ඒ තිබුණේ අපේ කෑම මේසේ මතයි. ඉතාලි ජාතිකයා තම ඉන්ද්‍රජාලික කටයුතු සඳහා යොදාගත් ඇටෝම කොහොමස් කුඩා ප්‍රමාණයෙන් මේසේ මත සාදා තිබිණි. මෙහෙන් ඉඳගන්න වොට්සන්, ඔව් කීය. ඔබ තමයි මගේ ප්‍රේක්ෂකයන් නියෝජනය කරන්නේ. ඔබ කිසිම ගෙවීමක් කරන්න උවමනා නැහැ. මැජික් දසුරු නොමිලේ නරඹන්න ඔබට පුළුවනි. බෙල්මොන්ඩෝ ඔහුගේ මැජික් දසුරු සඳහා යොදාගත් එක් දොරක් සහිත කළු පැහැති පෙට්ටිය මේසේ මත විය. එහෙත් ඒ අඩිය පමණ උස් වූ කුඩා ප්‍රමාණයකකි. ඔබ දැන් ගෑස් පාන එළිය අඩු කරනවා. ඔව් කීය. ඉන්ද්‍රජාලික වැඩවලදී අත්‍යවශ්‍යම දෙයක් තමයි අඳුර. දැන් තරම කෙලියක් වැටී තිබෙන්නේ මේ පෙට්ටියට සහ ප්‍රේක්ෂකාගාරයට පමණයි. මම තමයි ඉංග්‍රීසි ජාතික ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රජාලික ඕමොන්ඩෝ. කවදා රංගනයට කැමති ඔහු කීවේ ටොප් හැප්ට් වර්ගයේ පැරණි තොප්පියක් හිසට දමා ගනිමිනි. මට සිනා පහළ වුවත් තවමත් ඉදිමත සිටි මම කිසිවක් නොකියවෙමි. මේ සංදර්ශනයේ ප්‍රේක්ෂකයන්ගෙන් කෙනෙකු සිය කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා නම් හොඳයි. ඒ මට උදව් වෙන්න. මට පෙන්වන්නේ මේ නෝනා සඳහා ඉන්නේ මහත් නොසිල්ලෙන් බවයි. එන්න ඉදිරියට. බොහොම හොඳයි. ඉදිරියට නෙමෙයි ඔහු මේසේ මත රෙද්දකින් වසා තිබූ යමක් අතර ගත්තේය. ඒ කුඩා දැරියන් සෙල්ලම් කිරීමට යොදා ගන්නා බෝනික්කකි. නෝනා, ඔබ කැමතිද එක් මොහොතකට අර තිරේ පිටිපසට යන්න? මෙම දර්ශනය විචිත්‍රවත් කිරීම සඳහා මං කැමති රන්වන් සලුවක් ඔබේ සිරුර මතට දවන්න. කෙනෙකු ඇවිදින ආකාරයේ හෝම්ස් බෝනික්කා තිරේ පිටත ගෙන ගිනී. ඒ පෙට්ටිය වම් පසෙන් වූ තිරයයි. රන්වන් පැහැති රෙද්දකින් යුතු බෝනික්කා යලිත් මා ඉදිරියට ගෙනියන ලදී. හෝම්ස් එම රෙද්ද ලෙස යොදාගෙන තිබෙන තිරෙද්ද සඳහා භාවිතා කරන බාල වර්ග රෙදි කැබැල්ලකි. බෝනික්කා පෙට්ටිය තුළට දැමූ ඔහු ඒ දුර සම්පූර්ණයෙන් වටා දැම්මේය. මං කැමති ඔතන ළඟටම ඇවිත් පරීක්ෂා කරලා බලන්න. මම කිව්වෙමි. නෑ. ප්‍රේක්ෂකයන්ට එහෙම එන්න අවසර නෑ. මහත්මයා, ඔබ නරඹන්නේ. ඒ කල යුත්තේ ඔබේ අසුනේ හිඳගෙනමයි. ඔන්න දැන් බලා ගන්න. නැත්තම් ඔබට මේවා නොපෙනී යන්න පුළුවනි. කී ඔහු පෙට්ටිය රවුම් කීපයක් කරකවා එයට නැවැත්වීය. මීළඟට ඉන්ද්‍රජාලිකයෙන් යොදා ගන්න කඩු වෙනුවට ඔහු අතරගත්තේ දිගු අල්පෙනෙත්ති 3කි. මේ හට්ස්මන් මහත්මිය ඇගේ හිස්වසුම් වලට මල් සහ නොයෙකුත් සැරසිලි සවි කිරීමට යොදා ගන්න හැට් පින් බැව් මම තේරුම් ගතිමි. මහත්වරුනි, බෙල්මොන්ඩෝ යොදාගත් කඩු 5ක් වෙනුවට මෙතන තිබෙන්නේ 3ක් බව ඇත්ත. නමුත් මේ වෙලාවේ කඩු සංඛ්‍යාව වැදගත් නෑ. එසේ කී හෝම්ස් අල්පෙනිත්ති පෙට්ටිය හරහා යව්වේ ඒවායේ තුඩු අනෙක් පැත්තේ මතුවෙන අයුරිනි. හෝම්ස්, කඩු වෙනුවට අල්පෙනිත්ති භාවිතා කරන එක හරි කියමු. නමුත් මේ පෙට්ටිය ඇතුලේ ඉන්නේ අජීවී බෝනික්කෙක්. පණ ඇති මිනිසෙක් ඉන්න පෙට්ටියක් ඇතුළත කඩු යවන එකට මේක කොහොම සමාන කරන්නේ? ඔව්, ඒක හරි. නමුත් මං උත්සාහ කළේ මැජික් කාර්යය කළ දේ අනුගමනය කිරීම පමණයි. ඔන්න බලන්න කී ඔහු පෙට්ටිය දොර විවෘත කළේය. පුදුමයකි. බෝනික්කා පෙට්ටිය තුළ නොවීය. ඒ අතුරුදහන් වී ගොසිනි. පුදුම වැඩක් නේ. මට කෑ ගැසුනි. මේ දේ වහාම මං ඔය මැජික් පෙට්ටිය පරික්ෂා කළ බැතිය යුතුයි. ඔහු ඊට ඉඩ හැරියේය. පෙට්ටිය ඇතුළත කුටීර හෝ අමතර දොරවල් කිසිවක් නොවීය. පෙට්ටිය තබා තිබූ තැන අවට පරික්ෂා කළ බැලීමට මට උවමනා විය. වොට්සන්, කරුණාකරලා ඔබේ අසුනට යන්න. ඉන්ද්‍රජාලික දර්ශනයක් නරඹන ප්‍රේක්ෂකයෙකුට තන පරීක්ෂා කිරීමට ලැබෙන ඉඩ කඩ සීමා සහිතයි. ඔබ කරන්නේ ඔගේ කටයුත්තට අවහිරයක්. ඊළඟට පෙට්ටිය දොර වසා දැමූ ඔහු ඉතා පරිස්සමෙන් අල්පෙනෙත් ඉවත් කළේය. අනතුරුව පෙට්ටිය රවුම් කීපයක් කරකව ඔහු ඒ දොර විවෘත කළේය. බෝනික්කා යලිත් වරක් පෙට්ටිය තුළට පැමිණ සිටිනු දක්නට ලැබිණ.
ඔන්න ඕක තමයි වොට්සන් ඊයේ රාත්‍රී උපන්දින සාදේ සිදුවෙන්න තිබුණේ. ඒක කොහොම නොවිනේ කියන එකයි දැන් අපි හොයාගන්න ඕන. මා සිටියේ නිදිබරව විඩාපත්වය. ප්‍රශ්නය විසඳා ගැනීමට මාගේ මිත්‍රයාට ඉඩ දී මම නින්දට ගියෙමි. පසුවද අපි යලිත් වරක් චේම්බර්ස් මහතාගේ නිවසට ගියමු. ඒ පීඨිහිම උදෑසන හිරු එළියෙන් අපට පැහැදිලිව දැක ගැනීමට හැකි විය. සාදරේ පැමිණ සිටි අමුත්තෝ බොහෝ දෙනෙක් ආපසු තම නිවෙස් බලා ගොස් සිටියහ. දුර බැහැර සිට පැමිණ සිටි සමීප ඥාතීහු පමණක් තවමත් නිවසට රැඳී සිටියහ. නිවසිතා විශාල එකක් වූ බැවින් ලැබුම් ගැනීමේ අපහසුවක් ඔවුන්ට නොතිබිණ. පෝල් නිස්බිට් මහතා දේ අතර විය. සිද්ධිය ගැන ඔහු තවමත් පොලිසියට දැනුම් නොදීම ගැන හෝම්ස් පුදුමයට පත්විය. තම පිට සොයා දීමට මගේ මිත්‍රයා සමත් වේ යයි නිස්බිට් මහතා විශ්වාසයෙන් සිටි බව පෙනින. හෝම්ස්, ඔබ ඊළඟට ගන්නා පියවර ගැන මට හිතෙන්නේ මෙහෙමයි. මම කීවෙමි. ඉන්ද්‍රජාලිකයා බෙල්මෙන්ඩෝගෙන් ඔබ තදිම ප්‍රශ්න කරා එහෙම නේද? කොහොමඩවත් නෑ වොට්සන්. ඔබට කියන්න තියෙන හැම දෙයක්ම ගැන මම දන්නවා. මම ඒව තේරුම් අරගෙන ඉන්නේ. මැජික් දර්ශනය අවසන් කළ යුත්තේ මේ පිළිවෙලටයි කියලා ඔහු හිතාගෙන හිටියන්නේ. නමුත් කාන්තාව පෙට්ටිය තුලින් යලිත් මතුවුනේ නෑ. එතකොට ඔහු අප්‍රමාණ පුදුමයකට පත් වෙන්නේ නැති. ඒ ගැන සැකයක් නෑ. ඒ වුණත් Taman ජීවත් වෙන රස්සාවේ රහස් ඔහු ඒතරම් ලේසියට හෙලි කරන්න සූදානම් නෑ. දැන් ඔහු මූණ දීලා ඉන්නේ ඔබතෝ කෝටික ප්‍රශ්නයකට. ඒ මොකද මේ වාස්කත රෝගී කාන්තාව පැහැරගෙන යාමට ඔහුට උවමනාවක් තියෙනවද? Taman ලබලා දෙන ජාත්‍යන්තර කීර්ති නාමයේ පරදුවට තියලා ඔහු එයින් දෙයක් කරාවිද? වැඩිහිටි කෙනෙකු තියා ළමයකටවත් සලකුණක් ඉතිරි නොවෙන්න පැහැරගෙන යාම ඉතාම බැරෑරු කටයුත්තක්. ඒ වගේම භයානක අපරාධයක්. කවුරු හරි එහෙම දෙයක් කරනවා කියලා හිතමු. එහෙමනම් ඔහු ඒක කරන්නේ බොහෝම සූක්ෂමව, බොහෝම සැලසුම් සහගතව. බෙල්මොන්ඩෝ වැනි සුප්‍රකට මැජික්කාරයෙක් Tamanට කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක් කරාවිද? කාගේ හරි උමනාවට කළා කියමු, හිතමු. ඒත් ඒක ආවට ගියාට කරාවිද? මම නම් හිතන්නේ නෑ මෙතනදී ඔහු බොහොම අසරණයි. ඔහුත් කාගේ හරි ගොදුරක් කළා. නිස්බිට් මහත්මයාට කියන්න තියෙන්නේ මොනවද කියලා අපි තවදුරටත් විමසලා බලමු. ඊයේ රාත්‍රියේ මට එක මොහොතක් නිින්ද ගියේ නෑ. මහත්මයා, පෝල් නිස්බිට් මහතා අප සමග කිව්වේ අප චේම්බර්ස් නිවසට පිවිසෙද්දීය. මගේ බිරිඳ මම මොනතරම් සතුටින් ආදරයෙන් කාලය ගත කළායද? අවුරුදු ගණනාවක් ඇය තරමක අසනීප තත්ත්වයෙන් සිටි බව ඇත්ත. නමුත් විශේෂඥ වෛද්‍ය වොරන් මැක්මිලන් මහත්මයාටයි වෛද්‍ය අර්නස් වියර්වෝඩ් මහත්මයාට පින් සිදුවෙන් ඇය සම්පූර්ණ සුවයක් ලැබුවා. මම ඔබට කිව්වා ඊයේ මුළු රාත්‍රියම මම අවදියෙන් සිටි බව. මම මේ ගෙදර හැම තැනක්ම වත්තයි සෝදිසිකට ලක් කළා. ඒ අඳා අයු සිටින අමුත්තන් සහ ගෙදර සේවක මණ්ඩලය යොදාගත්තා. මොනතරම් සොයා බැලීමක් කළත් මගේ බිරිඳ නම් මට හමුුනේ නැහැ මහත්මයා. ඔබේ බිරිඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ඇති, හෝම්ස් කීය. ඒ ගැන මට විශ්වාසයි. එය හමු වෙන තුරුම අපේ සොයා බැලීම කරනවා. එතෙක් අපේ කටයුත්ත නවත්වන්නේ නැහැ. කලින්දා රාත්‍රියේ වුණු සිදුවීම ගැන චේම්බර්ස් මහතා සහ මහත්මිය තවමත් දැඩි කම්පාවෙන් විමතියෙන් පසු වූහ. කාරණය වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා මෙවර දෙදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමට හෝම්ස් තීරණය කළේය. ඒට සෑහෙන වේලාවක් ගත වින. මේ කටයුත්තේදී කෑම කාමරයේ තිබූ පුටුවක් වෙත ඔහුගේ වැඩි අවධානයක් යොමු වී තිබුණේ. ඒ වාඩින කොටස සහ පුටු කකුල් වල කෙළවරවල් මාගේ මිත්‍රයා පරීක්ෂාවට ලක් කළේය. මේ පුටුවේ ඊයේ රාත් මේ කාමරයේ තිබුණද? හෝම්ස් විමසුවේ චේම්බර්ස් මහත්මිය ගැන. "ඕ මහත්මයා," ඇය කීවා. "රෑ කෑමට අමුත්තන් එනකොට අපට තීරතරම් ඔක්කොම පුටු අප හොඳා සූදානම් කරනවා." "චේම්බර්ස් මහත්මයා, ඔබත් ඒ කරුණ ස්ථිර කරනවද?" "ඒ ගැන නම් මට සහතික වෙන්න බෑ," ඔහු කීය. "ඒ මොකද පුටු සංඛ්‍යාව ප්‍රමාණවත්ද කියලා බලන්න මට වෙලාවක් තිබුණේ නෑ. මේ ළඟට නිවස පිටුපස උද්‍යාන සෝදිට ලක් කළ යුතුයයි හෝම්ස් යෝජනා කළේය. ප්‍රංශ මාදිලි ජනේල වලින් අපි එළියට පිවිසියමු. බිම තනකොළ පවා තිබූ ඒ ප්‍රමාණයෙන් කුඩා වූවත් අලංකාර උද්‍යානයක් විය. එහි එක් කෙළවරක වටකුරු උස් වහලක් තිබූ අලංකාර ගිම්හාන මණ්ඩපයක් විය. උද්‍යානයේ තැන් තැන්වල කුඩා පළතුරු ගස් හෝ පඳුරු දක්නට ලැබිණ. හෝම්ස් එම උයනේ පොළොව වෙත අවධානය යොමු කළේය. ඒ නිස්බිට් මහත්මයාගේ අතුරුදහන් වීමට අදාළ පාසටහන් දැක් ගැනීමේ අරමුණින්. අන්තිමේදී අපි ගිම්හාන මණ්ඩපයට පිවිසියෙමු.
ඒ වීදුරු නොමැතිව ජනේල තුළින් පිටත නැබී හැකි විය. ඒ සමගම ඇතුළට හමාව චීතල සුළඟකි. හෝම්ස් මේ ඉදිකිරීමේ පොළවට සෝදිසිය ලක් කළේ. ඉතා පරිස්සමෙන් තම සංවේදී අත්ල පොළොව මත ඉදිරියට යවූ ඔහු තමාටම කොඳුරාගත් ආකාරය මම දුටුවෙමි. ඉන්පසු මේ මණ්ඩපයෙන් එළියට ගිය ඔහු ඒ පිටත බිත්ති හා වහල දෙපසට අවධානය යොමු කළේය. හෝම්ස් නෙස්බිට් මහත්මිය මේ කිට්ටුවක නොමැති බව පැහැදිලිව පෙනෙනවා නොවයි මම කීවෙමි. එහෙත් ඔහුගේ දෙනොත් නොමුවේ තිබුණේ උද්‍යානයේ මැදින් වැටෙන අඩිපාරේ අප සිටි තැනට ආ පුද්ගලයෙකු වෙතයි. ඒ නෙස්බිට් මහතාය. හෝම්ස් මහත්තයා ඔහු කීවේ අතිශයින්ම කැළඹීමට පස් ස්වභාවයෙනි. මගේ නැතිවුණ පිළිද හැවීමේ කටයුත්තේදී ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබුණද? අඩු ගානේ විසඳන්න යම් තරමකින් හරි ඉදිරියට යන්න ඔබට හැකි වුණාද? මගේ මිත්‍රයා එක් මොහොතකට සිටියේ නිහඬවම. අනතුරුව ඔහු තම පිළිතුරු ප්‍රකාශයට පත් කළේ උස්සටින් පැහැදිලි අයුරිනි. මහත්මයා මට කනගාටුයි කියන්න. ඔබේ පිළිඳ මේ උද්‍යානයේත් නැහැ. මේ ඉඩමේත් නැති බවයි පෙනෙන්නේ. පෝල් නෙස්බිට්ගේ මුහුණ කෝපයෙන් රතු විය. මේ යොසු ප්‍රමාණය හොඳටම ඇති. මැජික් කාරයාට මේ සැරේ නම් මුහුණ දෙන්න වෙන්නේ ඔහු ජීවිතේ හොඳකල් නැති මැජික් එකකට. ඔහු කීවේ මිට මොළවාගත් අත ඉහළට ඔසවා තර්ජනාත්මක හඬිනි. කොහොම වුණත් හෝම්ස් කිව්වේ ඔහුගේ තර්ජනාත්මක ප්‍රකාශයට බාධා කිරීමෙනි. මට හොඳටම විශ්වාසයි. මොකද්ද විශ්වාසය? වැඩි කල ගත වෙන කලින් ඔබේ මේ සුන්දර බිලිඳ යලිත් වරක් ඔබේ බාරයට ලැබෙන බව ඔබට හොඳටම විශ්වාසද? ඔව් මහත්මයා. නමුත් ඒකට ඔබේ සහයෝගය මට තවදුරටත් වමනා වෙනවා. තවත් පැය කිහිපයකට හරි. ඔබ ඉල්ලන ඕනෑම සහයෝගයක් දෙන්නම් මහත්මයා. ඔහු කීය. ඒ වුණත් මං කැමති ඔබට එක් අනතුරු ඇඟීමක් කරන්න. ඒ මොකක්ද? ඒ තමයි ඔබේ ඔය හිස් වචන බොරු පොරොන්දු අහලා මට තිත්ත වෙලයි තියෙන්නේ. මට ඕන කරන්නේ හිස් වචන නෙමෙයි. මට ඕන වැඩ. මේ මොහොතේ හෝම්ස් කලේ ආපසු හැරි චේම්බර්ස් මහතාගේ නිවසේ ප්‍රධාන දොරටුව දෙසට වේගයෙන් ගමනින් යාමේ අප සිටියේ ගිම්හාන මණ්ඩපයේ පිටතය. අපි සෙමෙන් නිවස වෙත ගමන් කෙලෙමු. මට දකින්න ලැබුණේ හෝම්ස් අප ගෙමියාගේ පිළිද සැන්ඩ්‍රා චේම්බර්ස් මහත්මිය සමග වැදගත් කතාබහකට වැටී සිටි ආකාරය. ඒ කතාව නවත් වූ හෝම්ස් පැමිණි නෙස්බිට් මහතා ඇමතුවේ. මේ ගෙදර නම් ඔබේ විරුද නැහැ කියන එක මං තේරුම් අරගෙන තියෙන්නේ. එහෙම වුණත් මේ ගෙදරින් පිට වී යන කලින් මං සෝල්ස් කළ බැටිවු තවත් තැනක් තියෙනවා. ඒ තමයි බොහෝම කාලයකට පෙර සුරක්ෂිතාගාරයක්ව තිබුණු මේ ගෙදර පළමුවෙනි තට්ටුවේ තිබෙන කුඩා කාමරය. ඒකේ තිබෙනවලු අපූර්ව දිය සායම් චිත්‍ර වගේක්. මට අහන්න ලැබුණේ ඔබ ඒ ශේෂ්ත්‍රයේ විද්ද තිබ්බවයි. මම මේ ගෙදර හැම කාමරයක්ම සෝදිසි කර බැලුවා හෝම්ස් මහත්මයා. මං හිතනවා ඔබ මාගේ කාලේ නාස්ති කර දමන එකක් නැහැ කියලා. ඒවා හිස් බව තහවුරු කරගන්න තවත් එක් වතාවක් සෝදිසි කරලා බලමු. හෝම්ස් කීවේ විශ්වාසයෙනි. හොඳ දෙනා පිටුපසට මමද උඩුමහලට නැගුණෙමි. හෝම්ස්ගේ මෙම ගමනේ අරමුණ කුමක්දයි මට සිතා ගැනීමට නොහැකි විය. එය පටු දිග කාමරයක් විය. ඒ තුළ බිත්තිවල එල්ලා තිබුණේ පැරණි චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර කිහිපයකි. නෙස්බිට් මුලින්ම කාමරයට ඇතුළු විය. මා සූදානම් වූයේ ඔහු පිටුපසින් එම කාමරයට ඇතුළු වීමට. නමුත් ඊට ඉඩ නොදුන් මාගේ මිත්‍රයා මා කාමරයෙන් එළියට තල්ලු කළේය. කාමරයට ඇතුළු හෝම්ස් එහි ඈත කෙළවර එල්ලා තිබූ චිත්‍රයකට අත දිගු කොට නෙස්බිට් යමක් කීය. ඔහු ඉදිරියට ගියේ එය පරික්ෂා කර බැලීම සඳහායි. ඒ අවසරයෙන් එළියට ආ හෝම්ස් කාමරයේ දොර වසා දමා යතුරු කරකවා ඒ අඟුළු දැම්මේය. කෝපාවිෂ්ඨව සිටි නෙස්බිට් දොරට පහර දෙමින් කෑ ගසන අයුරු අපට ඇසිනි. "ඒයි මෝඩයා, මට එළියට එන්න දීපන්." දොර ශක්තිමත් එකක් වුවත් ඒ අඟුල කඩාගෙන නෙස්බිට් එළියට ආව සිදුවන්නේ මහ කල්පගෑනියක් බව මට වැටහිණි. "මං කරන්න වට්සන්, ඉක්මන් කරන්න." හෝම්ස් කෑ ගැසීය. "වහාම යන්න පහළ තට්ටුවට. ඔබ චේම්බර්ස් මහත්මියට කර දිය යුතු උදව්වක් තිබෙනවා. යමු පහළට." මා වහාම එතනින් ඉවත් වී පහළ තට්ටුවට දිවාවේ අපමණ සතුටකිනි. මා උද්‍යානය වෙත කැඳවාගෙන යාමට චේම්බර්ස් මහත්මිය සිටියේ නොවිසිල්ලෙනි. පැය කිහිපයකට කලින් හෝම්ස් පරීක්ෂාවට ලක් කළ පුටුව අතට ගත් අය මෙසේ කීවාය.
අපි ඉක්මන් කරමු දොස්තර මහත්තයා. අපිට ඒ තරම් වෙලාවක් තිබේවි කියලා මං හිතන්නේ නෑ. ඇයි ඉක්මනින් ගමන් ගත්තේ මද වේලාවකට පෙර අප දුටු ඉම්හාන මණ්ඩපෙ දෙසටයි. පුටුවෙහි පොළොව මැදටගෙන ගිය ඒ මතර නැගී සීලිම් ලෑල්ලක් වෙතට තල්ලු කළාය. එවිට සිදුවිය ගිම්හාන මණ්ඩපයේ ගෝලාකාර මුදුන මණ්ඩපය ඇතුළට විවෘත වීමයි. ඒ තුලින් පහළට එක්වරම දිගු වූ සිහින් සුදුමැලි අතක් දැක මම බීතිරපත් වූයෙමි. මට එක්වරම සිතුනේ එය මියගිය අයෙකුගේ අතක් කියාය. එහෙත් එහි ඇඟිලි චලනය වූ දැක මට කෑ ගැසිණි. දෙයියන්ට උපවිච්චාවේ කවුද මෙතන හැංගිලා ඉන්නේ? මේ අප සොයිබන් සිටි කාන්තාවක්ද? ඇත්තෙන්ම ඔව්. ජේම්ස් මහත්මිය කීවේ කිට්ටු දුර්වල කතකට පහළට බැසීම උදව් කරමිනි. හැඩි දැඩි සිරුරක් තිබූ ජේම්ස් මහත්මිය කිට්ටු නෙස්බිට් මහත්මිය දෑසින් මොසවා ගත්තේ ලාබාල දැරියකට වඩා ගන්නා තරම් පහසුවෙන්. රාත්‍රිය පුරා මෙතන සීතලට හසුවීමෙන් නෙස්බිට් මහත්මිය රෝගීව සිටි අවුරක් මට පෙන්වෙන. එන් නිවස්ත්‍රවල සොවාගෙන යාමට අප දෙදෙනාට හැකි විය. සිත කාමරයේ තිබූ විශාල සෝපාවක හාන්ස කොට මම ඇගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලුවෙමි. මේ අතර සේවකයෙක් නිවසට පැමිණි පොලිස් පටයන් දෙදෙනෙකු අප සිට දෙනට කැඳවාගෙන ආවේය. කොහෙද සිට එතනට දුවා ආව ජේම්ස් මහතා පොලිස් පටයන් දෙදෙනා උඩුමහල වෙත ගෙන යාම සේවකයාට පැවරුවේය. කෝපයෙන් නතුව සිටි නෙස්බිට් මහතා පහළට බැස අප සිට දෙනට පැමිණීම ගත වූයේ මිනිත්තුවකිනි. ඔහු පොලිස් පටයන් දෙදෙනාට මැදි වී පැමිණි අතර හෝම්ස් පැමිණියේ පිටුපසිනි. තම බිරිඳ දුටු පෝල් නෙස්බිට් ඇදෙස පැන්නේ කෑ ගැසමිනි. ලොලිටා, අනේ ලොලිටා, ඔයාට මොකද සිදු වුනේ? මෙතන මොකක් කර වැරදීම සිදු වෙලා නේද? ඔය ඉඩ දෙන්න එපා මා ළඟට එන්න. නෙස්බිට් මහත්මිය දුර්වල හරින් කෑ ගැසුවාය. ඔයෙන් ගැලවෙන්න මට උදව් කරන්න මහත්වරුනි. ඇයව හොඳින් සෝදිසි කර බලන්න වොට්සන්, හෝම්ස් කීය. මට නම් හිතෙන්නේ ඇයට දීර්ඝ කාලයක් තිස්සේ මොකක් හරි විසක් දීලා. හෝම්ස් මහත්මයා පොලිස් නිලධාරියෙක් කීය. මේක අපිට පැහැදිලි කර දෙනවා නම් හොඳයි. අපිට හැකි වේවි චෝදනා ඉදිරිපත් කර ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්න. හැම දෙයක්ම මට තීරුම් කර දෙන්න මට තවමත් අමාරුයි, හෝම්ස් කීය. පසුගිය දිනවල ඒ මූණ තුන් කම්පන තත්ත්වයෙන් මිදුණාම ඇයට හැකි වේවි ඔබට සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න. එහෙම නේද නෙස්බිට් මහත්මිය? ඇත්තෙන්ම ඔව්. කැති, දවස් ගණනින් ඔයාට හරියට කෑමක් බීමක් නැහැ. ජේම්ස් මහත්මිය කීවාය. ඒ ඔක්කොටම වැඩිය සීතල. ඔයා මොනවා හරි කාලා කෝප ටිකක් බීලා මිසක් කතාව පටන් ගන්න එපා. ඒ යහපත් අවවාදයක් බෙව් අප කාටත් පෙනින. ජේම්ස් මහත්මියගේ නියමයෙන් සේවිකාව වෙතනට නොයෙක් කෑම බීම ගෙන ආවා. ඔවුන් ඉඩදී අපි මදක් විතර ගියමු. හෝම්ස්, මට හිතෙනවා ඔබ කිව්ව දේ හරි කියලා. මා මගේ මිත්‍රයා සමග කීවේ අනෙක් අයගෙන් ඈතට අප ඇවිද ගිය පසුවය. ඇයට තියෙන දිගු කලක් කුමක් හෝ විසකට ගොදුරු කෙනෙකුගේ පෙනුමක්. එහෙම නැත්නම් ශරීරයේ පටක ශීඝ්‍ර ලෙස විනාශ වෙන බරපතල නිදන්ගත කායික රෝගයක්. බලමු මට කියන්න තියෙන්නේ මොනවද කියලා. මගේ මිත්‍රයා කීය. පැය භාගයකට පමණ පසු අප පසු එතනට පැමිණ මෙන් ජේම්ස් මහත්මිය අපට සංඥා කළාය. අපදෙනා පමණක් නොව නිවසට පැමිණ සිටි ඥාතීන් මෙන්ම අනෙක් අමුත්තෝද නෙස්බිට් මහත්මිය කතා වැසීමට එතනට එකතු වූවා. නෙස්බිට් මහත්මිය පළුවෙන්ම කර ඉන්ද්‍රජාලික බෙල්මෙන්ඩෝගෙන් ජේම්ස් සිගලගෙන් සහ අමුත්තන්ගෙන් සමාවල් සිටීමයි. මහත්වරුනි, මගේ කතාව ඔබට පැහැදිලි කිරීම සඳහා මම කැමැතියි. අවුරුදු 12ක් ආපස්සට යන්න. එතකොට මම ලොලිටා පෙන්ඩන්ට මෙනවිය. ගිම්හාන ඍතුවේදී ඔබ මිතුරියන් කීප දෙනෙක් ඉතාලියට විනෝද ගමනක් ගියා. එතන සිටි මගේ මිතුරියක් තමයි අදටත් මා සමග ඉන්න සැන්ඩ්‍රා. ඒ කියන්නේ ජේම්ස් මහත්මයාගේ ආදරණීය බිරිඳ. ඒක සති 3ක සංචාරයක්. ඒකෙදම දින 4ක් ගත කළේ නේපස් නගරේ. ඉතාම අලංකාර තැනක් වුණු ඒක ඉතාලි ජාතිය හඳුන්වන්නේ නාපෝලියන නමින්. ඒකෙත් තමයි මට මුලින්ම පෝල් නෙස්බිට් මහත්මයා හමු වුණේ. ඔස්ට්‍රියානු ජාතිකයෙක් වුණු ඔහු එතකොට ඒ රටේ යුද්ධ හමුදාවේ තරුණ භටයෙක්. ඒදී අපි ගියා විවිධ ප්‍රසංගයන් නරඹන්න. ඒකේ තිබුණු ජනප්‍රිය වංගන උනේ මැජික් සංදර්ශනය. ඒක කළ තරුණ මැජික් ශිල්පියාගේ නම බෙල්මොන්ඩෝ. ඔහු තමයි මැජික් දාසන වලට උදව් කර ගැනීමට කෙනෙකුට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න කිව්වා. එදාත් ඒ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු ප්‍රේක්ෂකයා මමයි. කළු පාට පෙට්ටියක් තුළ කෙනෙකු අතුරුදහන් කරන එක තාම ජනප්‍රිය අංගයක් වුණා.
විනෝද සංචාරය අවසන් කරලා අපි ආපහු එංගලන්තයට ආවා. නෙස්බිට් මහත්මයා සමග පටන්ගත් ආශ්‍රය මේ වෙනකොට ප්‍රේම සම්බන්ධයකට හැරී තිබුණා. ඉතින් ඔස්ට්‍රියානු යුද හමුදාවෙන් ඉවත් වුණ ඔහු එංගලන්තයට ඇවිත් මා සමග විවාහ වුණා. ඔහු තීරණය කළා තීන්ත වර්ග සහ මැලියම් වර්ග නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ. ඔහුගේ පියා කළා තිබුණේත් ඒ ව්‍යාපාරයම. ඔහුගේ වැඩිමල් සොහොයුරා ඔස්ට්‍රියාවේ යම ව්‍යාපාරය පවත්වාගෙන ගෙන ගියා. අපේ විවාහ ජීවිතයේ මුල් අවුරුදු කිහිපය සතුටින් ගත වුණා. නමුත් අපිට දරුවන් හිටියේ නෑ. ඒ නිසා කල්යේදී බෙදෙනා අතර අඩදමන ඇති වෙන්න පටන් ගත්තා. කාලයක් යුද හමුදාවේ සේවය කිරීම නිසා ඔහුගේ තිබුණා රෙජිමේන්තු ගර්වය කියන දේ. අපේ දෙනා අතර ආදරේ නැති වී යද්දී තමයි ඔහුගේ ව්‍යාපාරයත් ක්‍රමක්‍රමයෙන් අසාර්ථක වෙන්න පටන් ගත්තේ. ඊට හේතුව අලුත් වර්ගවල තීන්ත වෙළඳපොළට එන්න පටන් ගැනීම. එවැනි තීන්ත නිෂ්පාදන සඳහා අවශ්‍ය අන්තසෝට මිලට ගැනීමට ඔහු ළඟ මුදල් තිබුණේත් නැහැ. මේ කාලයේදී තමයි ස්ටෙෆානු හැන්කොක් නම් තරුණ වැන්දපු කාන්තාව ගිනුම් ලිපිකාරිනියක් ලෙස ඔහුගේ ආයතනයට සම්බන්ධ වුණේ. ඇය ඉතා රූමත් තැනැත්තියක්. මියගිය සැමියාගෙන් ඇයට හිමි වූ විශාල ධනයක් ඇය සතුව තිබුණා. මගේ සැමියාට තීන්ත නිෂ්පාදනයන්ට මිලට ගැනීමට අවශ්‍ය තිබූ මුදල ඇය දුන්නු බවයි මට අහන්න ලැබුණේ. එදා ඉඳන් ඔවුන්ගේ හිතවත්කම් වැඩි දියුණු වුණා. අපමණ කාලයක් නිරෝගී සිටි මට හඳුනා ගැනීම බැරි රෝගයක් වැළඳුණා. වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් මම ප්‍රතිකාර ගත්තා. නමුත් රෝගය කොහොමද කියලා හඳුනා ගන්න උනට හැකි වුණේ නෑ. මාගේ සොහොයුරියන් ප්‍රංශයේ ජීවත් වෙනවා. මගේ වැඩිමහල් සොහොයුරා ඉන්නේ ස්විස්ලන්තයේ. මගේ රෝගය ගැන මම ඔවුන්ට ලියා යවුවා. ඔවුන් කීවේ රෝගය සොයා බලා විශේෂ ප්‍රතිකාර ලබා ගන්නේ රටවලට පැමිණෙන ලෙසයි. නමුත් මගේ සැමියා ඒකට එක්කෙමතු වුණේ නැහැ. එතකොටයි මගේ හිතේ ඔහු ගැන සැකයක් ඇති වුණේ. මගේ මිතුරියා කම්මැලිට යන්නවත් ඔහු මට ඉඩ දුන්නේ නැහැ. මං ගෙදර හිටියේ හිරකාරියක වගේ. අන්තිමේදී මං ජීවිතුන් අතර ඉන්නවද නැද්ද කියලා මගේ අසල්වාසීන්ගේ හිතවල සැකයක් ඇති වී තිබුණා. චේම්බර්ස් මහත්තයාගේ උපන්දින උත්සවයට ආරාධන ලැබුණා. මගේ සැමියාගේ ආකල්පය වෙනස් වී ඇති වුණා. මං හිතන්නේ ඔහුට වමනා වුණේ මම මොනතරම් රෝගීද මරණාසන්නද කියලා මගේ යාළුවන්ට පෙන්වන්න. අනෙක ඔහු සමග මේ ගෙදරට ආවම මම ඉන්න වෙන්නේ ඔහු සමගයි. එක මිනිත්තුවකටත් ඔහුගෙන් ඈත් වෙලා ඉන්න මට ඔහු ඉඩ දෙන බව මම දැන සිටියා. මගේ මිතුරිය චේම්බර්ස් මහත්මිය මට උදව් කරන්න කැමැත්තෙන් හිටියත් ඒ කළ හැකි ආකාරයක් ඇය දැන සිටියේ නෑ. ඉතින් මේ උපන්දින උත්සවයට ආවොත් මගේ සැමියාගේ ග්‍රහණයෙන් මිදෙන්න මට ලැබෙන අවස්ථාව මේ වේ හැකි බවත් මට හිතුණා. මේ උත්සවයට තුනර කලින් මට පුවත්පතේ මෙවැනි දෙයක් දැක ගන්න ලැබුණා. යුරෝපයේ ජේ.එස්. ටෙන්ඩාලක බෙල්මොන්ඩෝ එංගලන්ත සවාරියක. අවුරුදු 12කට කලින් ඉතාලියේදී මම සහභාගී වුණ මං ඉදිරිපත් වූ මැජික් සංදාසය ගැන මට මතක් වුණා. ප්‍රේක්ෂකයන්ගෙන් කෙනෙක් කළු පෙට්ටියකට දමන අතුරුදහන් කරවීම යලිත් ගෙන්වීමටත් ඔහුගේ මැජික් සංදාසයේ ජනප්‍රිය අංගයයි. මෙහෙම දෙයකට ඉදිරිපත් වෙන බොහෝම දෙනෙකු බයයි. නමුත් මේකේ රස දන්න නිසා කලින් පෙනී ඉඳ තිබෙන නිසා මගේ හිතේ කිසි බයක් තිබුණේ නැහැ. ඉතින් මම වහාම සැන්ඩාර් ලියුමක් ලිව්වා. පැමිණෙන අමුත්තන් සතුටු කිරීම සඳහා බෙල්මොන්ඩෝ කොහොම හරි කැඳවා ගන්නා ලෙස මගේ ජීවිතය ගලවා ගන්න මට ලැබෙන අවසන් අවස්ථාව වේ විය හැකි බවත් මම ඇයට දැන්නුවා. අමුත්තන් පැමිණෙනදී බෙල්මොන්ඩෝ සිටියේ ඔහුගේ රංගන වේදිකාව තිරරේදී උපකරණ හා බඩු බාහිර සකස් කරමින්. මගේ සැමියාට නොබැනෙන බෙල්මොන්ඩෝ සමග වචන කිහිපයක් කතා බහ කරන්න මට අවස්ථාව ලැබුණා. කලකට පෙර ඉතාලියේදී ඔහුගේ මැජික් සංදාසයේ මම සහභාගී වුණ බව කිව්වම හරියට සන්තෝෂ වුණා. මං කරන්න බලාපොරොත්තු වෙන දේ ගැන මගේ රහස මං කිව්වේ සැන්ඩ්‍රාට විතරයි. මගේ සැමියාගේ සැරපඩස් බව දන්නා නිසා මුලදී ඇයි මදක් පසුබට වුණා. නමුත් අන්තිමේදී මගේ බලවත් ඉල්ලීම නිසා මට උදව් කරන්න ඇය කැමති වුණා. ඇගේ දරුවන් කුඩා කාලේ කිරිසෙල්ලම් වල සැඟවුණු තැන් ගැන ඇය මට කිව්වා. ඒ ගැන උද්‍යානයේ ගිම්හාන මණ්ඩපයේ සෙවිලිම. මං කාටත් රොඩහසේ ඇය සමග ගිහින් එතනට නැගලා බැලුවා. මගේ ශරීර සෞඛ්‍යය තරම් හොඳ නැති වුණත් පැය කිහිපයක් එතන ගත කිරීම දුෂ්කර වෙන එකක් නැහැ කියලායි මට හිතුනේ. මට උවමනා වෙන හැම දෙයක්ම ඉක්මනින් එතන සැඟවීමට සැන්ඩා පියවර ගත්තා. මණ්ඩපය ඇතුළට පුටුවක් ගෙන ගොස් තැබීම අමාරු දෙයක් වුණේ නැහැ. බෙල්මොන්ඩෝගේ මැජික් සංදාසයේ අවසන් අංගය වූයේ කෙනෙකු අතුරුදහන් කරවීම. ඒකට කෙනෙකු ස්වච්ඡාවේ ඉදිරිපත් වෙන්න කිව්වම මම එක මොහොතක් පමා වුණේ නැහැ. තරමක් ශරීර දුර්වලතාවයෙන් සිටියත් මේකට ඉදිරිපත් වෙන්න නම් මම කොහොමදවත් පසුබට වුණේ නැහැ. ඒ මොකද මගේ සැමියාගේ ග්‍රහණයෙන් බේරෙන්න මට තිබෙන එකම අවස්ථාව මේවා මම දැන සිටියා.
මේ මැජික් සන්නාසනේ මීට කලින් දැක තිබුණ නිසා මං ඊට සහභාගී වීම ගැන මගේ සැමියා එහෙම මොහොතේ විරුද්ධ වුණේ නැහැ. මගේ හිතේ තිබූ සුළු සලස්ම ගැන ඔහුගේ හිතේ මොනම සැකයක්වත් ඇති වුණේ නැහැ. මැජික් සන්නාසය සිදු කරන ආකාරය මං ඔබට විස්තර කරන්න යන්නේ නැහැ. වීදුරු තහඩු කැටපත් ආලෝකය සහ අඳුර යොදාගෙන කරන මේ රඟපෑමේදී මද වේලාවකට මාව නොපෙනී යනවනේ. මං ඒ වේලාව ප්‍රයෝජනට අරගෙන කාටත් හොරා නිවසෙන් පිට වුණා. ඒ සඳහා සාහලයේ තිබූ ප්‍රංශ ජනේල අඟුරු සැන්නා කල් තබා ඇර තමා තිබුණා. මං වහාම උද්‍යානයට ගිහින් ගිම්හාන මණ්ඩපය තුළ සිට තිබූ පුටුවෙන් ඉහළට නැගුණා. සැන්ඩා වහාම ඇවිත් පුටුව එතනින් ඉවත් කළා. මං විශ්වාස කළේ මගේ සැඟවීමේ රංගනයෙන් කෝපයට පත් වෙලා මගේ සැමියා නිවසෙන් යන්න යාවි කියලයි. ඔහු රාත්‍රිය පුරා නිවසේ නැදී සිටියේ කියලා මං හිතුවේ නෑ. කාටත් උඩට අහසේ මට බ්ලැන්කෙට්ටුවක් කෑමත් වතුරත් ගෙනවිත් දෙන්න සැන්ඩාට හැකි වුණා. කොහොම වුණත් නොසිතූ ආකාරයට ගිනි උදුනක් නොමැති සීතල වහලයක පැය ගණනක් ගත කිරීමට මට පහසු කටයුත්තක් වූයේ නෑ. ඔබ යෙදුණු දුෂ්කර කටයුත්ත ඔබ අගය කරනවා හෝම්ස් කීය. මගේ මිත්‍ර දොස්තර වොට්සන් කියන්නේ ඔබ වහාම වෛද්‍ය පරීක්ෂණයට ලක් විය යුතු බවයි. ඒත් දින කීපයක් ඔබ ආපසු ඔබේ නිවසට නොයා යුතු බවට මං අවවාද කරනවා. ඔබේ මිත්‍රියක චේම්බර්ස් මහත්මිය ඔබට දින කීපයක් නවාතැන් දෙන්න අකමැති වෙන එකක් නෑ. කැති චේම්බර්ස් මහත්මිය කීවාය. ඔයාට කැමැති තරම් කාලයක් මෙහි ඉන්න පුළුවනි. අවශ්‍යතාවයක් වුණු වෙලාවේ ඔබට පිළිතුරු ලැබීම මං කරන්නේ ඉතාම සන්තෝෂයෙන්. චේම්බර්ස් මහතාගේ අදහස සනාථ කළේය. කැතරින් නිස්බිට් මහත්මිය පොලිසියට දුන් කට උත්තරය අනුව පෝල් නිස්බිට් මහතා පොලිසිය මගින් ඔවුන්ගේ භාරයට ගන්නා ලදී. නමුත් ඔහුට එරෙහිව තිබූ සාක්ෂි ප්‍රමාණ නොවීම නිසා මහේස්ත්‍රාත්වරයෙකු විසින් කොන්දිය සහිතව නිස්බිට් මහතා මුදා හරින ලදී. ඉස්කත වීම ඔහුට තහනම් කරන අතර සෑම සතියකම ඉරිදා තියෙන ප්‍රාදේශීය පොලිස් ස්ථානයට වාර්තා කිරීමට ඔහුට සැලෙන වන කොන්දේසියක් විය. එහෙත් ඔහුට තම නිවසේ නිදහසේ සිටීමට හැකි වූයේ සතියකට අඩු කාලයකින්. නිස්බිට් මහත්මිය වෛද්‍ය පරීක්ෂණයට ලක් වෙද්දී කාරණා රසක් හෙළි විය. හෝම්ස් සැකලා වීම ඇගේ සිරුර තුළ බෑරල දෙවර්ගයක විස තිබී හමු විනි. මේවා තීන්දුව නිෂ්පාදනයේ වර්ධන ලෙස යොදාගෙන රසායන සංයෝග බවට මහාචාර්ය ෆ්‍රැන්ක් ස්මිත් ප්‍රකාශ කළේය. ඒ අනුව පෝල් නිස්බිට් වහා අත්අඩංගුවට ගැනිණි. ඒ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ පෙම්වතිය ස්ටෙෆානි හැන්කොක් මහත්මිය අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කළේ ඔහුට ආධාර අනුබල දීමේ යෝජනාව යටතේ. නමුත් ඒ වන විටත් නිස්බිට් අයත් විශාල මුදලක් වංචන ලෙස ලබාගෙන ඇයෙන් ප්‍රදේශයෙන් පැන ගොස් තිබිණ. එදා අර ගිම්හාන මණ්ඩපයට ගිහින් මිනිත්තු 10ක් ගත වෙද්දී මට තේරුණා ඇය සිටින්නේ ඒ උඩ සිවිලමේ බව. ඒ කොහොමද? යු කලක් තිස්සේ වසා තිබෙන එවැනි ඉදිකිරීමක ඇතුළත විව මතු පිට තිබෙන්නේ ඉතාම සීන්දුවිලි තට්ටුවක්. ඔබ දකින්නේ නැති මං එතන පොළව අතගා බැලූ හැටි. එහි අයින දෙකට දූවිලි තිබුණු බව ඇත්තයි. නමුත් මැද හරිය තිබුණේ සිහින් වැලිකට. ඒවා පැහැදිලිවම පාවාන් මගින් ඇතුළට ආයවා. ඊළඟට එහි සිවිලම දෙසට නැතුම කළා වහාම මන් දුටුවා බිම ඉඳන් ඒක නැගීමට මොනතරම් පහසු කටයුත්තක්ද කියලා. කෑම මේසයකට තබන පුටුවක් ඊට ප්‍රමාණවත් බව මන් දුටුවා. ඒ සිවිලිම සඳහා තිබුණේ කුරුසයක හැඩයට ඕක්ලීයෙන් සෑදූ බාල්ක සහ යටලී මතය. සමහර නිවාසවල වහලේ අට්ටාල සාදාගන්නේ ඒ ක්‍රමයටය. ඉතින් ඇය සිටියේ අප හිස්වලට ඉහළින් බව සිතා ගැනීමට අපහසු වූයේ නැහැ. ඇය එතන සැඟවුණේ යම්කිසි වැදගත් හේතුවක් නිසා බව පැහැදිලි. ඒ නිසා ඇය සැඟවුණ තැන අප දන්නා බවට ඇය හඟවන්නත් මං කැමති වුණේ නැහැ. ඇගේ පරිස්සම සඳහා මං ඇගේ සැමියාට ඇයි නොමැති බව කීවේ. ඊළඟට චේම්බර්ස් මහත්මියගෙන් තොරතුරු ලබාගෙන නිස්බිට් මහත්තයා ගවඩාකාරයක තාවකාලිකව සිර කරන්නත් මට හැකි වුණා. ඕහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය ෆ්‍රැන්ක් ස්මිත් මහතාගේ ප්‍රධානත්වයක් යටතේ කැතරින් නිස්බිට් මහත්මිය දීර්ඝ වෛද්‍ය පරීක්ෂණය භාජනය කරන ලදී. යු කාලයක් තිස්සේ ඇගේ සිරුරට කැම්ඩියම් සහ බිස්මත් යන ලෝහ මිශ්‍ර රසායන ද්‍රව්‍ය ඇතුළු වී ඇති බව පැහැදිලි විය. මේ අනුව දීර්ඝ නඩු විභාගයෙන් පසු පෝල් නිස්බිට් අවුරුදු 10ක සිරදඬුවමක් නියම විය. ඔහුගේ තීන්දුව ඉස්පාන් සමාගමේ මුදල් වලින් විශාල ප්‍රමාණයක් සොරකම් කරන්න පැන ගිය ස්ටෙෆානි හැන්කොක් ගැන ඉන්පසු කිසිදු ආරංචියක් නොලැබිණි. ඉතින් අද කතාව ඔන්නම තමයි ඉවර වෙන්නේ. මේ කතාව හොඳද කොහොමද කියලා බලලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.